කල්ප 100,000 ගණනකින් නිකන් හිතන්න සාරා සංඛේය කල්ප ලක්ෂයකට අසංඛේය හතරකුත් මහා කල්ප ලක්ෂයකට පහළ වුණේ බුදුවරු 24 නම. සූවිසි විවරණ ලැබුවා කියලා ඔබ අහලා ඇති. එදා දීපංකර පාදමූලේ විවරණ ගත තැන ඉඳන් අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන තෙක්ම උන්වහන්සේ පාරමී පුරාගෙන ආව දස පාරමී පුරාගෙන ඒ අතර ලෝකෙ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා 24 නමක් සම්මුඛ වෙලා නියත විවරණ ලැබුණා. ඔය සාරා සංඛේය කල්පලක්ෂයේ තුල අවස්ථා හතරක් තියෙනවා. මහා කල්ප අසංඛේයයක් බුද්ධ ශූන්‍යව තිබ්බ කාලය. බුද්ධ ශූන්‍යයි කියන්නේ ඒ මහා කල්ප අසංඛේය. අසංඛේය ගැන ධර්මයේ විස්තර වෙනවා. නිකන් ඉලක්කම කිව්වත් ඔබට නිකන් ඔළුවත් කැරකිලා නැහැ. 1.140ක්. නිකන් හිතන්න අපිට කියන්න පුළුවන් ගානක් කියලා නේ. එතකොට මහා කල්ප අසංඛේයයක් බුද්ධ ශූන්‍යයි. දීපංකර බුදුහාඳුරන්ගෙන් පස්සේ මහා කල්ප අසංඛේයයකට පස්සේ තමයි ඊළඟ බුදුහාඳුර පහළ වෙන්නේ. එතකොට ඔය වගේ අවස්ථා හතරක් බුද්ධ ශූන්‍යව තිබ්බා කියනවා මහා කල්ප අසංඛේය වේ. ඒ නිසා පින්වතුනි මේ ලෝකේ බුදු කෙනෙක් පහළ වෙනවා කියන්නේ අතිශයින්ම දුර්ලභයි. ඒ වගේමයි බුදුවරු කියන්නේ ඊ타ත්ම සුවිශේෂී. අපිට සාමාන්‍යයෙන් අපේ නුවණින් අපිට තේරෙන විදිහට අපි මේ බුදු ගුණ ගැන යමක් තේරුම් ගන්න උත්සාහයක් ගත්තා. ඇත්තටම අපිට අල්පයක්වත් තේරුම් ගන්න බැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මහණෙනි යමෙකුට බුදුරජාණන් වහන්සේ ගැන අල්ප මාත්‍රව මයි සද්ධා මත්තං සද්ධා මාත්‍රය ප්‍රේම මාත්‍රයක් බුදුරජාණන් වහන්සේ ගැන කෙනෙක්ගේ හිතේ ඇති වෙලා ඒ කෙනා බුදු ගුණ සිහි කරමින් මරණ මංචකයේ බුදු ගුණ බලවත් වුණොත් කරපු දහසක් අකුසල් යටපත් වෙලා ඒකාන්තී සුගතිය උපදිනවා කියන්නේ. එහෙමනම් පින්වතුනි අපි දන්නවා මේ සද්ධාව කෙනෙක් තුල ස්ථාවරව බැස ගන්න තැන තමයි සෝවාන් වෙන තැන. ඔබ අහලා ඇති සෝතාපන්න ශ්‍රාවකයාට බුද්ධේ අවිච්ඡප්‍රසාරය. එයාට බුදුරජාණන් වහන්සේ ගැන අචල ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ධම්මේ අවිච්ඡප්‍රසාදේ සංඝේ අවිච්ඡප්‍රසාදේ. එතකොට සෝවාන් වෙච්ච කෙනාටත් වඩා සකදාගාමී කෙනාට බුදුහාමුදුරු ගැන තවත් සද්ධා ඉන්ද්‍රිය බලවත් වෙනවා. අනාගාමී වෙන කෙනාට තවත් සද්ධා ඉන්ද්‍රිය බලවත් වෙනවා. රහතන් වහන්සේලාට සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය පරිපූර්ණ වෙනකොට සද්ධා ඉන්ද්‍රිය පරිපූර්ණයි. ඒ පරිපූර්ණයි කියන්නේ බුදුරු ගැන සම්පූර්ණයෙන් වැටහෙනවා කියන එකක් නෙමෙයි. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි බුදු කෙනෙක් ගැන මහරහතන් වහන්සේලාට වැටහෙනවටත් වඩා 80 මහ ශ්‍රාවකයන් වහන්සේලා කියන්නේ කල්ප ලක්ෂයක් පෙරම් පුරපුවා. ඊටත් වඩා ප්‍රඥාවෙන් අග්‍රම සාරිපුත්ත හාමුදුරුවෝ වගේ ඒකා සංඛේය කල්ප ලක්ෂයක්. අසංඛේයකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරපු අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමට බුදු ගුණ ගැන සම්පූර්ණයෙන් වැටහෙන්නේ නැහැ. එහෙමනම් බුදු කෙනෙක්ගේ බුදු ගුණ ගැන සම්පූර්ණ දැනුමක් වැටහීමක් ඇති වෙනවා නම් කාටද ඇති වෙන්නේ? බුදුරජාණන් වහන්සේ නමකට පමණයි. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අසම සම මේ ලෝකේ වෙන කිසිම කෙනෙක් එක්ක සමාන නැහැ බුදුවරු. බුදු කෙනෙක් සම වෙන්නේ තවත් ලෝතර බුදු කෙනෙක් එක්ක විතරමයි. බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්නනවා මහණෙනි මේ ලෝකේ පහළ වෙනවා බුදු කෙනෙක් කල්පයක් ආයුෂ ඇති. මේක උපමාවක්. ඒ කල්පය පුරාවටම බුදුරජාණන් වහන්සේ දහම් දේශනවා වෙන කිසිම මාතෘකාවක් ගන්නේ නැහැ බුදු ගුණමයි මාතෘකා කරන්නේ.
බුදුගුණම මාතෘකා කරමින් කල්පයක් පුරාවට දහම් දෙසනවා. මහණෙනි කල්පය අවසන් වෙනවා බුදුගුණ අවසන් වෙන්නේ නැහැ කියලා. එහෙනම් අපිට පේනවා අපි මොහොතක් හරි බුදුගුණ ගැන බණක් අහලා බුදුහාඳුරෝ ගැන හිතේ ශ්‍රද්ධාව ඇති කර ගැනීම අපිට පුංචි මට්ටමේ අල්ප මාත්‍රව ඇති වුණත් කොච්චර පිනක් අපිට බලවත් කරගන්න පුළුවන්ද? පින්තුනි අපේ බෝසතාණන් වහන්සේ ඔබ දන්නවා සසරේ දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීරිය, කාන්ති, සත්‍ය, අධිඨාන, මෛත්‍රී, උපේක්ඛා මෙන්න මේ දස පාරමිතා පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී කියන්නේ ජීවිත පරිත්‍යාගය. මේ පාරමී ධර්ම සම්පූර්ණ කරද්දී තමන්ගේ ජීවිතේ පූජා කරලා තියෙනවා සසර. උන්වහන්සේ දාන පාරමිතාව ගැන ලස්සන උපමාවක් කියනවා. මේ උපමාවලින් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මහණෙනි අර අහසේ තියෙන තරු කැට දිහා බලන්න කියලා. මේ අහසේ තියෙන තරු කැට වලට වඩා මේ දීර්ඝ සංසාර ගමනේ ලෝතුරා සම්බුද්ධත්වයේ ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ඇස් දන් දීපු වාර තියෙනවා කියලා. මේ මහ පොළොවේ තියෙන පස් ගැන හිතන්න කියලා. මේ මහ පොළොවේ තියෙන පස් වලට වඩා සාරා සංකේය කල්පලක්ෂයක් පාරමී පුරාගෙන ආපු ගමනේ ශරීර මාංශේ දන් දුන්නා කියලා. සම්බුද්ධත්වයේම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ශරීර මාංශේ දන් දීලා තියෙනවා. මහණෙනි සතර මහා සාගරේ ජලය ගැන හිතන්න කියලා. මහ මුහුදේ තියෙන ජලයට වඩා මේ දීර්ඝ සංසාර ගමනේ ලෝතුරා සම්බුද්ධත්වයේම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ලේ දන් දීලා තියෙනවා කියලා. එතකොට අපිට පේනවා උන්වහන්සේ බාහිර වස්තු හැටියට මිල මුදල්, ආහාර පාන, ඉඩ කඩම්, ගෙවල් දොරවල්, රාජ්‍ය පවා අතහැර දන් දුන්නා. ශරීර කොටස් ඒ විතරක් නෙමෙයි ජීවිතේ පූජා කරමින් පරමත්ත පාරමිතා පුරාගෙන ආවා. දැන් මෙහෙම පාරමී සම්පූර්ණ කරගෙන ඇවිල්ලා උන්වහන්සේ පාරමී සම්පූර්ණයි කියන අදහසෙන් දිව්‍ය ලෝකෙ ඉපදුණා. පාරමී සම්පූර්ණ කරලා බුදු වෙනකන් දෙවිවරු බොහෝ බෝසතාණන් වහන්සේලා උපදින්නේ තුසිත දෙවිවරු. උන්වහන්සේ පාරමී පුරාගෙන ඉන ගමනේ වැඩිපුරම උපකාර කරේ සක්‍ර දෙවියන්. සක් දෙවිඳු බැලුවා බෝසතාණන් වහන්සේගේ පාරමී සම්පූර්ණයි. අනෙක් සියල්ල සම්පූර්ණයි. දාන පාරමිතාවේ එක කොටසක් තාම ඉතුරු වෙලා. ඒ වෙලේ සක්‍ර දෙවියන් බෝසතාණන් වහන්සේට ආරාධනා කරා මහා වීරයන් වහන්සේ ඔබ වහන්සේගේ පාරමී අනෙක් සියල්ල සම්පූර්ණයි. දාන පාරමිතාවේ පරමත්ත පාරමී කොටසක් තාම ඉතිරි වෙලා. ඔබ වහන්සේ ආයෙමත් මනුලොවට යා යුතුයි. ඒ වෙලාවේ දෙවියන් දේව සභාව රැස් කරලා කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන ඉනවා බුදු වෙන ආත්මේ පිය පදවිය ප්‍රාර්ථනා කරන කියලා. දෙවියන් විධාන කරා මනුලොවට යන්න. සංජීතේන රජුරුව හැටියට ගිහිලා උපදින්න. එදා සක්‍ර දෙවියන්ගේ අගමෙහෙසිකාව අතර අගමෙහෙසිකාව හැටියට ඉපදිලා හිටියේ බුදු වෙන ආත්මේ මව් පදවිය ප්‍රාර්ථනා කරගෙන කල්ප ලක්ෂයක් පාරමී පුරුදු කෙනා. සක්‍ර දෙවියන් විධාන කරද්දී වර 10ක් ඉල්ලගෙන දෙව්ලොවින් මනුලොවට ආවා. එහෙම ඇවිල්ලා ඒ අය නිසි කාලේ මනුස්ස ලෝකෙට ආවට පස්සේ ඒ වෙලේ තමයි ආරාධනා කරේ මහා වීරයන් වහන්සේ අන්න සංජීතේන රජුරු කුසදී දේවිය මනුලොව ඉපදිලා කුසදී දේවියගේ කුස පිළිසිඳ ගන්න. දාන පාරමිතාව සම්පූර්ණ කරන්න මනුලොවට යන. එදා බෝසතාණන් වහන්සේ දෙව්ලොවින් චුත වෙනකොට 60000ක් දෙවිවරු එකම මොහොතේ දෙව්ලොවින් චුත වුණා එකට. ඒ ඔක්කොම ගෞතම බුද්ධ ශාසනයේ රහත් වෙන්න පාරමී පුරාගෙන එන උන්වහන්සේ එක්කම නිවන් දකින්න පාරමී පුරපු පිරිස. ඒ නගරේම අම්මවරුන්ගේ කුසවල වල පිළිසිඳ ගත්තා කියලා. ඒ තමයි වෙස්සන්තර ආත්මය. ඒ වෙස්සන්තර ආත්මේ
හත් වාරයක් මහ පොළොව පවා කම්පා කර කර දන් දුන්නා. දාන පාරමිතාව සම්පූර්ණ කිරීමයි. විසන්තර කතාව ඕන තරම් බරට අහලා ඇති. එහෙම දාන පාරමිතා සම්පූර්ණ කළා තමයි ආයමත් දෙව්ලොව ඉපදුනේ. පාරමී දැන් සියල්ල සම්පූර්ණයි. තුසිත දෙව්ලොව සම්පූර්ණ දිව්‍ය ආයුෂ වින්දනය කරා. නියමිත කාලයකට දෙවිවරු පෙරහැරින් ඇවිල්ලා බෝසතාණන් වහන්සේට ආරාධනයක් කරනවා. මහා වීරයන් වහන්සේ උප්පජ්ජ මාතු කුච්චිය මිනිස් මව් කුසක ගිහින් උපදී සදේව කන්තාරයන්තෝ බුද්ධස්ව අමතම් පද අමෘත වූ නිවන අවබෝධ කරගෙන දෙව් මිනිස් ලෝකයා සසර දුකින් එතර කරවන්න මනුලොවට වඩින්න කියලා ආරාධනා කරා. ඒ ආරාධනාව ලැබුණට පස්සේ ඒ හැම බෝසතාණන් වහන්සේ කෙනෙකුටම ආරාධනා කරන විදිහ දෙවිවරු. ඊට පස්සේ තමයි පිළිඅරගෙන බලන්නේ. කාරණා පහක් බලනවා. කාලය, දීපය, දේශය, කුලය, මත. එතන කාලය කියලා බලන්නේ බුදුවරු පහළ වෙන්නේ මනුලව මේ මනුස්ස ලෝකයේ මහා කල්පයකට අන්තක් කල්ප 64ක් තියෙනවා. ඒ පළවෙනි 64 තමයි මේ මනුස්ස ලෝක, දිව්‍ය ලෝක, මේ තල 31කින් යුක්ත මේ සත්ත්ව ලෝක ටික පවතී. හරියටම ගත්තොත් මහා කල්පයකට අර අන්තක් කල්ප 64 ඒවා හතරක් තියෙනවා. මහා කල්පයක් ඉවර වෙනවා. පළවෙනි අන්තක් කල්ප අර 64 තමයි මේ සත්ත්ව ලෝක 31 තලයකින් යුක්ත දිව්‍ය, මනුස්ස, බ්‍රහ්ම ඔය සත්ත්ව ලෝකවල සත්‍යයන් ඉපදී යනවා. එතකොට ඒ අන්තක් කල්පවල නිකන් කෙටියෙන් මතක තියාගන්න ඒවා. අන්තක් කල්පයක් කියන්නේ මිනිස්යන්ගේ ආයුෂ වැඩි වෙලා අවුරුදු වලින් අසංඛ්‍යයට වැඩි වෙනවා කියන්නේ. ඒක අපිට හිතා ගන්නත් බැහැ. ඒ නිසා ඒවා එච්චර ඔළුවෙන් හිතලා නිකන් ඔළුව අවුල් කරගන්න යන්නත් එපා. නිකන් හිතන්න. එහෙම වැඩි වෙච්ච ආයුෂ අඩු වෙලා අන්තිමටම ආයුෂ කීයට අඩු වෙනවා? අවුරුදු 10ට අඩු වෙනවා. අර අසංඛ්‍යයට වැඩි වෙලා ඒ වැඩි වෙච්ච ආයුෂ අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙනකොට අන්න ඒකට කියන එක අන්තක් කල්පය. ඒ විදිහ අන්තක් කල්ප 64ක් ගිය තැන තමයි මහා කල්පයක් ඉවර වෙන්න පටන් ගන්නේ. ඊට පස්සේ උබහලා කියන සත්ත්‍ය සූර්යෝද්ගමන සූත්‍රය කියලා තියෙනවා. සූර්යාව හතකගේ ආලෝකය වැටෙනවා. ඒ හතක්ම පායලා ලෝකෙම ගිනිගෙන දැවිලා අර තල 31 තලයත් එක්ක විනාශ වෙලා යනවා. ඒ විනාශ වෙන්නත් අර අන්තක් කල්ප 64ක කාලයක් යනවා. ඊට පස්සේ විනාශ වෙලාම පවතින අන්තක් කල්ප තවත් 64. ආයමත් ලෝක ධාතුවක් හැදෙන හැටි තියෙනවා දීඝනිකාය අග්ගඤ්ඤ කියන සූත්‍රය. ඒ හැදිලා ආයමත් මේ විදිහට සකස් වෙලා දිව්‍ය තල, බ්‍රහ්ම තල, මනුස්ස ලෝක ඔක්කොම හැදිලා ඉවර වෙන්න තවත් අර වගේම අන්තක් කල්ප 64ක් යනවා. ඔය 64 ඒවා හතරක් තමයි මහා කල්ප එකක් කියන්නේ. එතකොට බෝසතාණන් වහන්සේලා මනුලොව පහළ වෙන්නේ මනුස්ස ලෝකේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු ලක්ෂයට වඩා අඩු වෙන්න ඕනේ 100ට වඩා වැඩි වෙන්න. ඔය පරාසය තුල විතරයි. එතකොට බුදු කෙනෙක් පහළ වෙන සුදුසු කාලයක් දෝ කියලා මනුලොව දිහා බලන්නේ ඔන්න ඔය ආයුෂ පරතරේ මනුලොව තියෙනවා. හැබැයි එදා අපේ කාගේ වාසනාවට එදා මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙවි ඇවිල්ලා අවුරුදු 100ට වඩා චුට්ටක් වැඩි. 120ක් සාමාන්‍ය ආයු අපේක්ෂාව එදා 120ට වඩා මිනිස්සු හිටියා. ඒ නිසා තමයි අපේ බෝසතාණන් වහන්සේ දෙව්ලොවින් මනුලොවට ආවේ. හැබැයි අපේ බුදුහාමුදුරන් කලින් බුදු වෙච්ච හැම බුදු කෙනෙක්ගේම අවුරුදු දහස් ගණන් ආයුෂ තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ ගැන හඳුන්වලා තියෙන අල්ප ආයුෂ්ක බුදු කෙනෙක් කියලා. පෙර බුදුරුන්ගේ ආයුෂ දිහා ගනිද්දී. එතකොට කාලය, දීපේ, දේශේ, කුලේ, මව. එතන අම්මා දිහා බලනකොට විශේෂයෙන්ම ධර්මයේ තියෙනවා. ඒ අම්මගේ ආයුෂ ඒ වෙනකොට මාස 10ක දින 7ක් ඉදිරිව තියෙද්දි තමයි බෝසතාණන් වහන්සේ දෙව්ලොවින් චුත වෙලා මෑණියන්ගේ කුස පිළිසිඳ ගන්න. දැන් මෙතන ඉඳන් තියෙනවා දීඝනිකායේ තියෙන මහා ප්‍රධාන සූත්‍රය. හරි ලස්සන දේශනාවක්.
බෝසතාණන් වහන්සේ නමකට පමණක් සාධාරණ ආශ්චර්ය කාරණා ගණනාවක් මේකේ විස්තර වෙනවා. මේ ටික නිකන් මතක තියාගන්න සද්ධාව ඇති කරගන්න. ලෝකෙ වෙන කාටවත් සම වෙන්නේ නැහැ. බුදු කෙනෙක් එක්ක විතරක් සමාන වෙන කරුණ. බෝසතාණන් වහන්සේ අර දෙවියන්ගේ ආරාධනය ලැබුණට පස්සේ තුසිත දෙව්ලොවින් චුත වෙන්නේ මනා සිහිනුවණින් යුක්තව. මව් කුස පිළිසිඳ ගන්නේ මනා සිහිනුවණින් යුක්තව. මව් කුසේ හරියටම මාස 10ක් වැඩෙනවා. මේ මාස 10ම සිහිනුවණින් තමයි කියන මව් කුසේ වැඩේ. මව් කුසේ බිහි වෙන්නේ මනා සිහිනුවණින් යුක්තවයි කියලා. එතකොට ඔය හැම අවස්ථාවකම සිහිය පවත්වන්නේ සිහියෙන් ඉන්නේ බුදු වෙන ආත්මේ බුදුවරයෙක් විතරයි කියලා. දැන් බලන්න සමහරුන්ට මැරෙනකොට සිහිය නැහැ. අන්තිම කාලේ කල්පනාව නැතුව ඉඳලා මැරෙනවා. කර්මයෙන් ඇදිලා යනවා. Tamanට ඕන තැනට ඇදිලා යනවා නෙමෙයි. කර්මයෙන් ඇදිලා යනවා. කොහේ හරි කොබිත්තරයක් අස්සට හරි මව් කුසකට හරි කොහේ හරි නිකන්. මතකද මව් කුස ඇතුලේ හිටිය කාටද? අපි දන්නේ කොහොම හිටියද? එතකොට මතකයක් නැහැ. සමහරුන්ට උපදිනකොට ඉපදුනාට පස්සේ අර වෛද්‍යවරු සුද්ධ කරලා දැන් සමහර දරුවම කකුල් දෙකෙන් හොල්ලලා ඊට පස්සේ එක පාට කෑව ගහගෙන අඩාගෙන කෑ ගහගෙන පොඩියම නේ. එතකොට සාමාන්‍ය දරුවෝ උපදින හැටි දැකලා ඇති. දන්නව ඇති. හැබැයි බෝසතාණන් වහන්සේට විතරයි මේවා සාධාරණ. ඊළඟට බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳ ගන්නවා සමගම ඒ අම්මා විරාගී සිතුවිලි ඇති කෙනෙක් බවට පත් වෙනවා. හිතකින්වත් රාග සිතක් දරුවා කුසේ වැඩෙන මාස 10ම හිතට එන්නේ නැහැ. අඩුගානේ තමන්ගේ ස්වාමියා පිය රජු සුද්ධෝදන රජුරු ගැන මාලිගාවෙක හිටියද කිසිම රාග සිතක් හිතේ උපදින්නේ නැහැ. නිරායාසයෙන් බ්‍රහ්මචාරී සීලයක පිහිටන කෙනෙක් බවට අම්මපත් වෙනවා දරුවා කුසේ පිළිසිඳ ගන්නවත් එක්ක. ඒක බෝසතාණන් වහන්සේ නමකට සාධාරණ දෙයක්. ඊළඟ ආශ්චර්යම දේවල් නිකන් හිතන්න. ඒ අම්මට ඇහැට පේන්නේ ප්‍රියමනාප දෙයක් විතරයි කියලා. කනට ඇහෙන අරමුණ එන්නේ ප්‍රියමනාප ස්වරූපෙමයි කියලා. නාසයට දැනෙන්නේ තමන් කැමති ප්‍රියමනාප සුවඳක්ම දැනෙනවා කියලා. තමන් කන බොන ආහාරවල රසයමයි කියන දැනෙන්නේ. කයට හැම වෙලෙම සනීප සිනිඳු පහසක්ම දැනෙනවා කියලා. හිත හැම වෙලාවෙම අර ප්‍රීතියත් එක්ක පිනා ගිය සිතුවිලි වලින් තමයි කියන හිත හැම වෙලෙම තියෙන්නේ. එතකොට ඇස කන නාසය දිව කය මනස කියන ආයතන හයෙන් මේ අරමුණු ප්‍රියමනාප ස්වරූපෙමයි කියන දරුවා කුසේ වැඩෙනකොට ඒ අම්මගේ හිතට ගලාගෙන දැන් බලන්න සාමාන්‍ය කෙනෙකුට හිතන්නවත් පුළුවන්ද කියලා හිතන්න. කොච්චර සතුටෙන් ඉන්න උත්සාහ කරත් දුක හිතනේ මතක් වෙනවා. සමහර වෙලාවට බැලුවත සමහර ලාවට තමන් අකමැති දේවල් කොච්චර දකින්නවද නේ? එක්කෝ නිකන් සාමාන්‍ය දරුවෙක් හම්බෙන්න අම්මගෙන් නිකන් රූපවාහිනියක් දාගෙන හිටියා. ඔයාලට හම්බෙන දේවල්, එපා වෙන දේවල්, ඇහැට දකින්න කනට ඇහෙන මේ හැම අරමුණක්ම ප්‍රියමනාප ස්වරූපයෙන් වෙනවා කියන්නේ. මාස 10ක් පුරාම ඒව බෝසතාණන් වහන්සේ නමකට පමණක් සාධාරණයි. ඊළඟ ධර්මයේ සඳහන් වෙනවා මේ අම්මා කුස දිහා බලලා හිතනවා මට කුසේ වැඩෙන දරුවා දකින්න ඕන කියලා හිතනකොට කුස විනිවිදගෙන රන් පළසක තැබූ මණිකක් පේනවා වගේ දරුවා අම්මට පේන 이르දියක් තියෙනවා කියලා. දැන් ස්කෑන් කරලා බලුවත් කොහොම පේනවද? එතකොට අද අම්මා කෙනෙක් දරුවෙක් දිහා බලාගන්න මේ දරුවා කුසේ වැඩෙනවා බලාගන්න කොච්චරනම් ස්කෑන් කරලා වෛද්‍යවරු ළඟට ගිහිල්ලා කොච්චර ආසාවෙන්ද බලන්න. එතකොට බෝසත් අම්මා කුස දිහා බලලා මේ මගේ කුසේ වැඩෙන දරුවා දකින්න ඕන කියලා හිතනකොටම කුස විනිවිද දරුවා පේන්නේ 이르දියෙන් හරියට රන් පළසක තැබූ මණිකක් පේනවා වගේ ඉතා පැහැදිලිව කුසේ වැඩෙන දරුවා දකින්නවා.
ඒක බෝසතාණන් වහන්සේ නමකට පමණක් සාධාරණ කාරණා. ඊළඟට බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳ ගනිද්දිම මේ ලෝකෙ සිව් දිසා පාලනය කරන්න විරූඩ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, රුද්‍රාෂ්ට කියන සතරවරන් දෙවියෝ හතර දෙනෙක්. සක් දෙවිඳුගේ අනින් සතර දිසාවෙම ආරක්ෂාවල් පිහිටෝලා සතරවරන් දෙවියෝ හතර දෙනාම බෝසත් අම්මගේ හතර පැත්තෙන් ඉන්නවා දරුවා බිහි වෙන තෙක්ම. ගෞරවයක් හැටියට, ආරක්ෂාවක් හැටියට බෝසතාණන් වහන්සේ කුසේ වැඩෙන ඒ මාස 10ම සතරවරන් දෙවියෝ හතර දෙනා හතර පැත්තෙන් ඉන්නවා. ඊළඟට පින්වතුනි බෝසත් අම්මා දරුවෝ බෝසතාණන් වහන්සේ බිහි වෙන්නේ සාමාන්‍ය අම්ම කෙනෙක් දරුවෙක් බිහි කරන විදිහට නෙමෙයි. හිටගෙන ඉන්නේ ඉරියව්වේ. එතකොට ඊළඟ කාරණේ තමයි බෝසතාණන් වහන්සේ කුසේ වැඩෙන්නේ සාමාන්‍ය දරුවෙක් ඉන්න විදිහට නෙමෙයි කියන්නේ. මෙතන දරුවෝ ලැබිච්ච අම්මලා ඇති, වෛද්‍යවරු ඇති, මිසීලා ඇති. හැමෝටම ජීවිතේ අත්දැකීම් ඇති. දරුවෙක් කුසේ ඉන්න හැටි. බෝසතාණන් වහන්සේ කුසේ ඉන්නේ බද්ධ පරියන්කෙන් වැඩ ඉන්න ඉරියව්වක. සාමාන්‍ය භාවනා කරන කෙනෙක් භාවනා ඉරියව්වෙන් වැඩ ඉන්නේ යම් විදිහකටද ඒ විදිහට තමයි කියන කුස ඇතුලේ බෝසතාණන් වහන්සේ වැඩේ. සිහිය. සාමාන්‍ය දරුවෙක් බිහි වෙනකොට වෛද්‍යවරු දරුවා බිහි වෙනකොට හිස පැත්තේ දරුවා බිහි වෙනවා. බෝසතාණන් වහන්සේ බිහි වෙන්නේ හරියට දෙව්ලොවින් මනුලොවට පන් ඉනිමගකින් පහළට වැඩිය වගේ පුංචි සිරිපතුල තමයි පහළට දිගු වෙන දරුවා බිහි වෙන්නේ. ඊළඟට අපි කවුරුත් වෛද්‍ය විද්‍යාත්මකව අපිට නොඒක් තර්ක විතර්ක තියෙන්න පුළුවන්. අපි දන්නවා දරුවෙක් බිහි වෙනකොට දරුවගේ මුළු ශරීරෙම අර මව් කුසේ තිබිච්ච මේ ගැප් මල අසූචි මේ ඔක්කොම තැවරිලා දරුවා ඉපදිච්ච ගමන් කරන්නේ හෝදන එක, පිරිසිදු කරන. බෝසතාණන් වහන්සේ උපදින්නේ ඊටාම් පිරිසිදු විදිහට තමයි කියන දරුවා බිහි වෙන්නේ. එතකොට අපිට මේ ආශ්චර්යය කියන්නේ ඒකයි. දරුවා බිහි වෙනකොටම රන් දැලකින් දරුවා ඉස්සල්ලාම අතට ගත්තේ කවුද? සක්‍ර දෙවියෝ. සක් දෙවිඳු තමයි රන් දැලකින් බෝසතාණන් වහන්සේව දෑතින් පිළිගත්තේ. පිළිඅරගෙන සතරවරන් දෙවියන්ගේ අතට පත් කරා. සතරවරන් දෙවියෝ හතර දෙනාම අතින් අතට දරුවා පිළිඅරගෙන ආයම සක්‍ර දෙවියන්ගේ අතට දුන්නා. සක් දෙවිඳු බෝසත් අම්මට දරුවා දෙන්න කලින් කියනවා අත්තමනා දේවි හේතු අபிසන්තෝ පුත්තෝ ලෝකේ උප්පන්න. දේවිය බොහෝම සතුටටපත් වෙනවා. මහා පින්වත් කුමාරයෙක් ලෝකෙට පහළ වුණා කියලා බෝසත් පුතා අම්මගේ අතට දෙනවා. දරුවා අතට ගන්නකොටම පුංචි සිරිපතුල පොළොව දිහාවට දිගු කරා. ඒ වෙලාවේ දරුවා බිම තියන්න හදනකොටම සිරිපතුල පොළොවේ වදින්න කලින් පොළොවේ නෙළුම් මලක් මතුවේ. උතුරු දිශාවට පියවර 7ක් ගමන් කරනවා. ගමන් කරලා සිංහනාදයක් කරා. අග්ගෝ හමස්මි ලෝකස්ස. ජෙට්ටෝ හමස්මි ලෝකස්ස. සෙට්ටෝ හමස්මි ලෝකස්ස. අයමන්තිමා ජාති නත්තිදානි පුනබ්බව. මම ලෝකයේ අග්‍රතම කෙනා. මමයි ලෝකයේ ජේෂ්ඨතම කෙනා. මමයි ලෝකයේ ශ්‍රේෂ්ඨතම කෙනා. මේ මගේ අන්තිම ඉපදීමයි. මේන් මතු ඉපදීමක් නැත කියලා සිංහනාදයක් කරගෙනමයි ලෝකෙට පහළ වුණේ. පින්වතුනි, අපේ බෝසතාණන් වහන්සේ ඔය විස්සන්තරාත්මේ උපදිනකොට ඉපදිච්ච ගම කතා කරා. ආත්ම 3යි හැබැයි. ජාතක පොතේ සඳහන් වෙනවා මේ දීර්ඝ සංසාර ගමනේ පාරමී පුරාගෙන එන ආත්මවල ආත්ම 3ක් ඉපදිච්ච ගමන් කතා කරලා තියෙනවා. ඒ සසර පින් බලය. එක ආත්මික ඉපදිච්ච ගමන් සක්‍ර දෙවියෝ සඳුන් අරටුවක් පුංචි සඳුන් කෑල්ලක් අතට දෙනවා. එතකොට කවුරුත් දැක්කේ මේ සක්‍ර දෙවියෝ අතට දෙනවා. පුංචි බෝසත් පුතා තේ මෙහෙම උණ්ඩි කරගෙන ඉන්නවා අර සඳුන් කැටේ. අම්මා මුරතලේට ඇහුව මොනවද පුතේ ඔය අතේ කියලා.
අම්මා දිහා බලලා කියනවා මේ මහා ඖෂධයක් කන්නේ කියලා. ඒ තමයි මහෞෂධාත්ම. ඉපදිච්ච ගමන් ওই වචනේ කතා කරන්නේ. ඊළඟට වෙස්සන්තරාත්ම. දන් දෙන්න දාන පාරමී පුරන්නම මනුලොවට ආපු ආත්ම. ඉපදිච්ච ගමන් අම්මා දිහා බලලා ඇහුවේ අම්මේ දන් දෙන්න මොකුත් නැද්ද කියලා. ඒ වෙලේ දහසක් බැරි රන් කහවණු පොදියක් අතට ලං කරා. එහෙම පුංචි අද්දකින් අල්ලලා ළඟ හිටිය අම්මා කෙනෙකුට දන් දුන්නා කියලා. ඒ තමයි වෙස්සන්තරාත්ම. ඊළඟට බුදු වෙච්ච ආත්මේ තමයි ওই සිංහනාද කරගෙන ආවේ. අග්ගෝ හමස්මි ලෝකස්ස. ජෙට්ටෝ හමස්මි ලෝකස්ස. සෙට්ටෝ හමස්මි ලෝකස්ස. ආයමන්තිමා ජාති නත්ති දාන පුණා බෝල සිංහනාදයක් කරගෙන පහළ වුණා. ඊළඟට ධර්මයේ තව සඳහන් වෙන ආශ්චර්ය කරුණු අතර තියෙනවා බෝසතාණන් වහන්සේ මව් කුසෙන් බිහි වෙනකොටම දසදහසක් ලෝක ධාතුවටම ආලෝක විහිදුණා කියලා. ඔබ අහලා ඇති මහා ඝන කලවර තියෙන අන්ධකාරය විතරක් තියෙන අපායක් ගැන කියනවා. ලෝකාන්තරික කියලා නිරයක්. ඔය නිරේ විශාල නිරිසත්වයන් දුක් විඳිනවා, කෑ ගගහ විලාප දෙනවා, හඬ ඇහෙනවා පේන්නේ නැහැ එක්කෙනෙකුට එක්කෙනෙක්. ඇයි මහා ඝන අන්ධකාරය විතරයි. බෝසතාණන් වහන්සේ මව් කුසේ බිහි වෙනකොට මේ ලෝකාන්තරික නිරේ පවා සුළු මොහොතකට ආලෝකමත් වෙලා අර අපායේ ගිනි නිවි ගියා කියලා. දසදහසක් ලෝක ධාතුල දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගිය ආලෝක ධාරා පැතිරුණා කියලා. ඊළඟට පින්වතුනි අහසෙන් උණුදිය දහරකුත් ඇල්දිය දහරකුත් අහසෙන් මතුවලා මේ දෙක මිශ්‍ර වෙලා බෝසතාණන් වහන්සේවයි අම්මවයි දෝණිය වුණා කියලා සඳහන් වෙනවා. ඔය වගේ ආශ්චර්ය කාරණා රාශියක් බෝසතාණන් වහන්සේගේ ඉපදීමත් එක්ක බැඳිලා තියෙනවා. ඉතින් ඔබට මට අපි කාටත් එවැනි මේ ලෝකේ මහා ආශ්චර්යමත් විදිහට දසදහසක් ලෝක ධාතුම ආලෝකමත් කරගෙන ලෝකෙ පහළ වෙච්ච බුදු කෙනෙක්ව බෝසතාණන් වහන්සේ නමක් එවැනි ලෝකෙට පහළ වෙලා බුද්ධත්වයට පත්වෙච්ච ලෝතුරා බුදු කෙනෙක් සරණ යන වාසනාව ලැබුණා. දැන් අපි බලමු උන්වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ මේ තරම් ආශ්චර්යමත් කෙනෙක්, මේ තරම් ආශ්චර්යමත් උපතක්, මේ තරම් කාලයක් සාරා සංකේ කල්පලක්ෂයක් පාරමී පුරලා මේ තරම් පුණ්‍ය මහිමයක් තිබ්බ කෙනෙක් උන්වහන්සේත් ලෙඩ වුණාද නැද්ද? දැන් අපි නිකන් ලෙඩ ගැන දැන් අපිට හිතෙන්න පුළුවන් ඇයි අපිටම මෙහෙම වෙන්නේ? මෙච්චර පින්කම් කරපු අපිටම ඇයි මෙහෙම? අපිටම මොකද මේ කරදර? පින්වතුනි බුදුරජාණන් වහන්සේත් ලෙඩ වුණා. උන්වහන්සේ දරාගෙන හිටියේ උන්වහන්සේ තුල දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබුණා. උන්වහන්සේ දරාගෙන හිටියේ සතර මහා ධාතුන්ගෙන් හටගත් ශරීරයක්මයි. ඒකයි වක්කලිහාමුදුරේ කතාවක දන්නවනේ. බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන එක බණ පදයක් අවබෝධය පිණිස මෙනෙහි කරන්නේ. උන්වහන්සේගේ රූපයට වශී වෙලා ඉන්නේ. මහා පුරුෂ ලක්ෂණ, උන්වහන්සේගේ කටහඬ අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්මස්වරයෙන් යුක්තයි. ඒ බුදුරජාණන් වහන්සේ දහම් දේශනකොට සතර දලදාගින් සුදු බුදු රැස් වෙහිදෙනවා. ඒ දිහා බලාගෙන අනේ මෙහෙම කෙනෙක්, මේ තරම් ලස්සන කෙනෙක්, මේ තරම් මිහිරි කටහඬ, මේ තරම් ආශ්චර්යමත් කෙනෙක්, එහෙම හිත උන්වහන්සේ දිහා බලාගෙන සද්ධා වැඩේ. හැබැයි වක්කලිහාමුදුරුවෝ ලෙඩ වෙච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේ වක්කලිහාමුදුරුවෝ ළඟට ගිහින් කියනවා කින්තේ වක්කලි මිනා පූතිකායන දිත්තේ. වක්කලි මේ කුණු ශරීරය දිහා බලාගෙන ඉඳලා ඔබට ලැබෙන ප්‍රයෝජනය මොකක්ද? අන්න දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්ත බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ බුදු සිරුර ගැන වක්කලිහාමුදුරුවෝ දේශනා කරනවා. වක්කලි මේ කුණු වෙලා යන නවදුරකින් අසුචි වැగిරෙන මේ කුණු ශරීරය දිහා
ඇස් දෙකෙන් බලාගෙන ඉඳලා ඔබට තියෙන ප්‍රයෝජනේ මොකක්ද? ඔබට ඇස් දෙකෙන් ඔහොම මාව දකින්න බෑ කියලා. ඔබට මාව දකින්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. වක්කලි ඔබ ධර්මයේ දකින්න. ධර්මයෙන් මාව දකින්න. වක්කලි යමෙක් ඇත්තටම ධර්මය අවබෝධ කරගෙන ධර්මයේ දැක්කොත් සෝමං පස්සති. ඔහු ඒකාන්තයෙන් මාව දකින්න කෙනෙක්. අන්න බුදුරජාණන් වහන්සේ උන්වහන්සේව දකින්න ක්‍රමය අපිට පෙන්නපු හැටි. දැන් නිකන් හිතන්න බුදුහාමුදුරන්ගේ ඇස් දෙකෙන්ම දැකලා අපාය වැටිච්ච මිනිස්සු හිටියේ නැද්ද ඒ කාලේ? සුප්‍රබුද්ධ රජු මාමණ්ඩිය පොළොව පලාගෙන අපාය. ඇස් දෙකෙන් දැක්කද නැද්ද? දැක්කා. එක බුදු ගුණයක් වටහා ගන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේට බැන මත් පැන්දි වෛර කර හිටියේ. දවසක් බුදුරජාණන් වහන්සේ මහා සංඝ පිරිස පිරිවරාගෙන වඩිනකොට හොඳටම බීලා රාජපුරුෂයොත් එක්ක ඇවිල්ලා මග අහුරගෙන නිඳා කරා. පාරේ යන්නම දුන්නේ. බුදුරජාණන් වහන්සේ අතුරු සංඝයා ආපහු හැරිලා වැඩි. බුදු කෙනෙක් ආපහු හරවනවා කියන්නේ ඒක දින 7කේ විපාක දෙන දිට දම වේදනී අකුසල. මාළිගාවේ පියගැට පෙළ ළඟදී පොළොව පලාගෙන අපායට වැටුණා. සුප්‍රබුද්ධ රජු කවුද? යසෝදරාවගේ තාත්තා. එතකොට ඇස් දෙකින් දැක්කා බුදු ගුණයක් තේරුම් ගන්න බැරි. දේවදත්ත මාසිනා බුදුහාමුදුරුවෝ දැක්කේ එක විහාරේ හිටියා. බුදුහාමුදුරුවෝ පෙළහර පානවා දැකලා ඒක උන්ට. උන්වහන්සේ යමා මහ පෙළහර පෑවා කීප වතාවක්. ඒව අහලා හරියට ඒ කොච්චර රජවරු සිටුවරු කොච්චර ඇවිල්ලා බුදුහාමුදුරුවෝ ළඟ බණ අහලා ධර්මය අවබෝධ කරගෙන මොන තරම් උන්වහන්සේගේ ගුණ කීර්ති රාවි ලෝකෙ පැතිරුණා. ඇස් දෙකින් දැකලා බුදුහාමුදුරුවෝ තේරුම් ගන්න බැරි වුණා. පොළොව පලාගෙන අපායට වැටෙනවා. එතකොට ওই චින්චි මානවිකාව මාගන්තියා ඒ කාලේ බුදුහාමුදුරුවන්ට නිඳා කරපු ඒ බොහෝ දෙනෙක් බුදුහාමුදුරුවන්ගේ ඇස් දෙකින් දැකලා දැක්කා. හැබැයි ඇස් දෙකින් දැක්කට ධර්මයෙන් දැක්කම මොකද වෙනවද? ධර්මයෙන් දකින්න බැරි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මහණෙනි ඔබ මාව දකින්නවා නම් ධර්මයෙන් දකින්න. පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට මාරාන්තික බඩේ අමාරුවක් කීප වතාවක් වැළඳෙනවා. ත්‍රිපිටකයේ බුද්ධ චරිතය බුදුහාමුදුරන්ගේ ජීවිත කාලේ ඒ විටින් විට කාල අධ්‍යයනය කරනකොට පේන අවස්ථා ගණනාවකදී බඩේ අමාරුවක් වැළඳෙනවා. බේරුව ගමේ වස් සමාදන් වෙලා ඉන්නකොට ඒ වේදනාව මාරාන්තිකව බලවත් වෙනවා. දවසක් බුදුහාමුදුරුවෝ කල්පනා කරනවා සංඝයාට දැනුම් නොදී පිරිනිවන් පාන එක සුදුසු නෑ. අතීත බුදුවරු පිරිනිවන් පෑවේ කොහොමද? එච්චරකට වේදනාව වෙනවා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ දකිනවා අතීත බුදුවරු පිරිනිවන් පාලා තියෙන මේ විදිහට. එහෙමනම් මම 이르දිපාද බලයෙන් මේක යටපත් කරගන්නට ඕන කියලා ඡන්ද චිත්ත වීර්ය විමර්ශා කියන 이르දිපාද බලයෙන් අදිෂ්ඨාන කරලා ආයු සංස්කාර අදිෂ්ඨාන කරලා රෝගී යටපත් කරගන්න. බුදුරුන්ට එහෙම කරන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ ලෝකයට පෙන්වුවා උන්වහන්සේට ලෙඩ වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න වඩින ගමන මහා පරිනිබ්බාන සූත්‍රය අහලා ඇතිනේ බලන්න. උන්වහන්සේට මග දිගට කලන්තේ හැදුවා. ආනන්ද කලන්තේ පිපාසයි කියලා. ඉක්මනට සංගල සිවුරේල ආසනයක් පනවනවා. බුදුරජාණන් වහන්සේට ලේ සමග බඩේ ලියන. දැන් හිතන්න බඩේ ලියනකොට ලේ යනවා කියන්නේ. ඒකට ධර්මයේ කියන්නේ ලෝහිත පක්ඛන්දිකාරෝ. ලෝහිත කියන්නේ ලේ. ලේ යන. ඒ කියන්නේ බඩවැල් වල තුවාල. ඉතින් උන්වහන්සේ කලන්තේ හැදිලා සිරිපතු ලිදිමිලා පිරිනිවන් පාන්න වඩින ගමන බොහෝම ගිලන් වෙච්ච ගමනකින් කුසිනාරාවට ආවේ. ඉතින් බුදුහාමුදුරට අහසින් වඩින්න පුළුවන්. සංඝයා සමග වඩින්න පුළුවන්. ඊර්දී. ඇයි බුදුරජාණන් වහන්සේ අච්චර ගිලන් වෙච්ච ගමන කලන්තේ හැදි වැඩි
මේ කය ලෙඩ වෙනවා කියලා ලෝකයාට පේන සැලසුවා. බුදුන් කෙනෙක් වුණත් දරාගෙන ඉන්නේ ලෙඩ වෙන ශරීරය. ඒක බුදුරජාණන් වහන්සේ සමාපatti බලයෙන් 이르දිපාද බලයෙන් යටපත් කරන්න පුළුවන් වුණා. කයේ ඇත්ත ලෝකෙට පෙන්නුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද දැන් තථාගතයන් වහන්සේගේ ශරීරය හරියට ජග්ගර සකටක් දිරපු කරත්තයක් වගේ. දිරාගිය කරත්තයක් බොහොම අමාරුවෙන් පිළිසකර කරලා පාරේ ඇදගෙන යනවා. ඒ වගේ තමයි කියන මේ දැන් ශරීරය පරිහරණය කරන්නේ. එහෙනම් අපිට පේන බුදුහාමුදුරු වයසට ගිහිල්ලා උන්වහන්සේගේ වයෝවෘද්ධ භාවය පිරිනිවන් පාන ආසන්න කාලේ එනකොට උන්වහන්සේගේ වයෝවෘද්ධ භාවය යම් මට්ටමින් හරි බුදුහාමුදුරු ලෝකයාට පෙන්වුවා. බුදුරජාණන් වහන්සේගේ ගාථා ටිකක් තියෙනවා. පිරිනිවන් පාන මාස 3කින් පිරිනිවන් පානවා කියලා ආයු සංස්කාර අතහැරලා විශාලා මහනුවර කූටාගාර ශාලාවට සංඝයා රැස් කරලා ගාථා පිටක් කියනවා. ඒකේ පළවෙනි ගාථාව පටන් ගන්නෙම පරිපක්කෝ වයෝ මයිහා. ඒකේ තේරුම තමයි මහණෙනි තථාගතයන් වහන්සේ දැන් බොහෝම වයසට ගිය කෙනෙක්. පරිත්තම්මම ජීවිතං. ජීවත් වෙන්න තියෙන තව ඉතාම ස්වල්ප කාලයක්. පහයෝ ගමිස්සාන. නුඹලා සියලු දෙනා අතහැරලා තථාගතයන් වහන්සේ පිරිනිවන් පාවා. කතම් මේ සරණ මත්තම මම මගේ පිහිට හදාගත්තා. එතකොට අපිට මේ ගාථා වලින් පේනවා බුදුරජාණන් වහන්සේ ඒ වෙනකොට වයසට ගිහිලා හිටියද නැද්ද? වයසට ගියා. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ වයසට ගියා. උන්වහන්සේ භික්ෂුන් දැන් බුදුහාමුදුරන්ට බෙහෙත් කරාද නැද්ද? බුදුහාමුදුරන් බෙහෙත් අරන් තියෙනවා. වෙනම වෛද්‍යවරයෙක් හිටියා කල්ප ලක්ෂයක් පෙර පුරාගෙන ජීවක. විනය පිටකේ තියෙන බුදුහාමුදුරන්ට විරේකයක් කරන්න ඕනේ වුණා. ජීවක කල්පනා කරා බුදුහාමුදුරන්ට අපහසුයක් නොවන විදිහට නෙළුම් මල් මිටකට තමයි බෙහෙත දාලා දුන්නා. එකපාරක් අර මල් ටික ඉවිනකොට නෙළුම් මල් සුවඳ හැබැයි ඒ ඉවිනකොට යන්නේ බෙහෙත. එක වතාවක් විරේක වෙයි. දේවතාවක් ඉවිනකොට දේවතාවක් විරේක. එහෙම විරේක බෙහෙතක් හැදුවා කියලා කියනවා විනය. එතකොට මේ බුදුහාමුදුරන්ට උපස්ථාන කළා. උන්වහන්සේ බෙහෙත් ගත්තා. බුදුරජාණන් වහන්සේ සංඝයාට බෙහෙත් බුදුවැසින් බලලා නියම කරපු බෙහෙත් තියෙනවා යම් යම් රෝගවලට. ඒක අද විනය පිටකේ තියෙනවා බේසජ්ජක්ඛන්දකී කියලා වෙනම පොතක්. බේසජ්ජක්ඛන්දකී කියලා වෙනම කොටසක් තියෙනවා. ඒ කාලේ නියම කරපු බෙහෙත් වල. ඒ නිසා පින්වතුනි අපි කවුරුත් ලෙඩ වෙනවා, වයසට යනවා, නොසිතන විපත් එනවා. මේ වසංගතය ගැන ගත්තොත් දැන් ඔය ගිරිමානන්ද සූත්‍රය ගත්තොත් කොච්චර ලෙඩ ගැන බුදුහාමුදුරු විස්තර කරනවද? ලෙඩ ගැන විස්තර කරගෙන යනවා. එතකොට වසංගත, කාල විපත්, ස්වභාවික විපත් ලෝකෙ විටින් විට එනවා. බුදුහාමුදුරන්ගේ කාලේ උන්වහන්සේ පහළ වෙන්නත් කලින් විශාලා මහනුවර ප්‍රශ්නය. එතකොට විටින් විට එවැනි විපත් ව්‍යසන එනවා. ඒ විශාලා මහනුවර ප්‍රශ්නේදී ඔබ ගොඩක් කතා දන්න නිසා මම පොඩි දෙයක් කියන්නේ. රතන සූත්‍රයේ පළවෙනි ගාථා දෙක බලන්න. ඒ පළවෙනි ගාථා දෙකේ බුදුරජාණන් වහන්සේ කෝටි ලක්ෂයක් සක්වල දෙව් බඹුන්ටයි ආරාධනා කරා. බුදුරජාණන් වහන්සේ ආරාධනා කරලා දෙවියන්ගෙන් ඉල්ලීමක් කරනවා. මේ මිනිස්යන්ව රකින්න. මේ මිනිස්සුන්ට පිහිට වෙන්න. මේ මිනිසුන් ආරක්ෂා කරන්න. දිවාච රත්තෝච හරත්තියේ බලි තස්මාහිනේ රක්ක තප්පමත්තා. මේ දවල් රෑ දෙකේ මේ ගුණධර්ම පුරාගෙන ඉන්න මේ මිනිස්සු මේ විදියට කටයුතු කරනවා. තස්මාහිනේ රක්ක තප්පමත්ත මේ මිනිස්සුන් රකින්න ආරක්ෂා කරන්න. ඊට පස්සේ තමයි ඉතිරි ගාථා ටිකෙන් තමයි බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ ඇතුළත් සත්‍යක්‍රියාවක් කරන්නේ. ඒ සත්‍යක්‍රියා ගාථා ටික ඉවර වෙනකොට අන්තිම ගාථා තුන බුදුහාමුදුරු කියපු ගාථා තුනක් නෙමෙයි. රතන සූත්‍රයේ අවසාන ගාථා තුන තියෙන්නේ. ඒ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ සත්‍යක්‍රියා ඉවර වෙනකොට අර අහසේ රැස් වෙලා හිටපු කෝටි ලක්ෂයක් සක්වල දෙව් බඹුන් වෙනුවෙන් සක්‍ර දෙවියන්
දිව්‍ය ස්වරූපේ මවාගෙන පහළට බහිනවා. බැහැලා සක්‍ර දෙවියෝ ගාථා 3කින් වදිනවා. යානීන භූතානි සමාගතානි බුම්මානි වායානි වහන් තලෙක්ති තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාමි සුවන්ති හෝතු. මේ අන්තරීක්ෂයේ අහසේ රැස් වෙලා ඉන්න කෝටි ලක්ෂයක් සක්වල සියලු දේව බඹුන් ඔබ වහන්සේට අපි ගෞරව කරනවා. මේ දේව බඹුන් සියලු දෙනා වෙනුවෙන් බුද්ධං නමස්සාමි සුවන්ති හෝතු. මේ බුදුරජාණන් වහන්සේට මගේ নমස්කාරය වේවා කියලා වන්දනා කරනවා. ඊළඟට අර විදිහටම ධර්මයේ සංඝයාට තුනුරුවන්ට ගාථා 3කින් සක්‍ර දෙවියෝ වැදලා ඒ බුද්ධ ආඥාව පිළිගත්තා කියලා ප්‍රකාශ කරනවා. අපි මේ මිනිස්සුම රකින්නත් කියලා. එතකොට මතක තියාගන්න එතනදී බුදුරජාණන් වහන්සේ රතන සූත්‍රය කියලා බුදුහාමුදුරුවම පාත්‍රේ පිරිත් පැමිණිසේ. ඔකට හරි ලස්සන කතාවක් තියෙනවා අපේ ඉතිහාසයේ. ඔබ අහලා ඇති බුද්ධදාස කියලා රජ කෙනෙක් අපේ රටේ හිටියා කියලා අහලා තියෙනවා. බුද්ධදාස කියලා රජ කෙනෙක් ඉඳලා තියෙනවා අතීතයේ බෙදකම් එහෙම කරා කියලා අහලා තියෙන සත්තුන් දෙක. ඒ රජුගේ පුතෙක් හිටියා උපතිස්ස කියලා රජ කෙනෙක් රජකම්. ඒ රජු රජකම් කරන කාලෙත් ලංකාවේ වසංගතයක් ඇති වෙලා ওই වගේම වසංගතයක් පැතිරිලා මිනිස්සු මැරීගෙන ගියා කියලා. එදා රහතන් වහන්සේලා වැඩ සිටින කාලය. ඒ රජුරෝ මොකද කරේ? උපතිස්ස රජුරෝ මහරහතන් වහන්සේලා රැස් කරලා උන්වහන්සේලාගෙන් ඇහුවා ස්වාමීනි මේ වගේ විපතකදී මේ වගේ වසංගතයකදී මොන විදිහටද ධර්මානුකූලව අපි කටයුතු කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ඔබ වහන්සේ මට උපදෙසක් දෙන්න කියලා. එතකොට ඒ වෙලාවේ ඇහුවේ වෛද්‍යවරුන්ගේ දේවල් ඒව හරියි. හැබැයි ධර්මයේ පැත්තෙන් මම මොකද්ද කරන්න ඕන කියලා. බලන්න මේ වෙලාවේ මහරහතන් වහන්සේලා අනාගතේ දැකලා 이르දියෙන් මේ වෙච්ච අතීත දේවල් දකින්න 이르දි බල සම්පන්න රහතුන් හිටපු කාලේ රජතුමාට කියන රජතුමනි බුදුරජාණන් වහන්සේගේ ස්වරූපේ උන්වහන්සේගේ ස්වරූපේ බඹයේ බුද්ධ ප්‍රතිමාවක් රණින් කරවන්න කියලා. ඒ බුද්ධ ප්‍රතිමාවේ සර්වඥ ධාතු තැන්පත් කරා. එතකොට හිතන්න හතරවෙනි බුදු පිළිමයක් කරවල බුදුරජාණන් වහන්සේ හිටගෙන ඉන්න ඉරියාවේ බුද්ධ ප්‍රතිමාව කෙරේ. හතර. එතකොට මේ බුද්ධ ප්‍රතිමාවේ ධාතු උන්වහන්සේලා තැන්පත් කරා. එතකොට ඒක නියෝජනය වෙන්නේ මේ බුදුහාමුදුරුවෝ. ඒ ප්‍රතිමාවේ ශ්‍රී හස්තයට බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුන් වහන්සේ ලංකාවේ වැඩ ඉන්නවා. ඒ පාත්‍රා ධාතුන් වහන්සේ ශ්‍රී හස්තේ මත තියලා පෙරාගත් පැන් ඒ පාත්‍රයෙන් පුරවලා රතන සූත්‍රය කිය මහරහතන් වහන්සේලා සමග මේ ප්‍රතිමාව ඉදිරියෙන් තියාගෙන නගරේ රතන සූත්‍රයෙන් පිරිත් කරමින් ප්‍රදක්ෂිනා කරලා නගරයට පිරිත් පැමිණෙනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ බුදු වෙලා 7 වෙනි සතියේ තපස්සු බල්ලක වෙලද දෙබෑයන් අර විලඳ මීපිඩු පූජා කරන්න සූදානම් වෙන වෙලාවේ උන්වහන්සේට පාත්‍රයක් නැහැ. ඇයි අර සුජාතාවගේ කිරිපිඩු දීපු පාත්‍රේ කගේ පා කරලා නෑ. මං කොහොමද මේ විලඳ මීපිඩු පිළිගන්නේ කියලා හිතනකොට සතරවරන් දෙවියෝ 4 දෙනා අහසින් ආවා ඉන්ද්‍රනීල මාණික්‍ය පාත්‍ර 4ක් අරගෙන. මණික් වලින් කරපු පාත්‍ර 4ක්. බුදුරජාණන් වහන්සේ වදාලා බුදුවරු මණික් පාත්‍ර පිළිගන්නේ නැහැ. මණික් වලින් කරපු බුදුවරු බාර ගන්න නැහැ. ඒ වෙලාවෙම නොපෙනී ගිහිල්ලා ශෛලමය පාත්‍ර 4ක් අරගෙන ඇවිල්ලා කිව්වා අනේ ස්වාමීනි මගේ පාත්‍රයෙන් දාන පිළිගන්න මගේ පාත්‍රයෙන් දාන පිළිගන්න. බුදුරජාණන් වහන්සේ සතරවරන් දෙවියන්ගෙන් මහා කරුණාවෙන් පාත්‍ර 4ම පිළි අරගෙන පාත්‍ර 4ම එක උඩ තියලා ශ්‍රී හස්තයේ තියලා අදිෂ්ඨාන කරා එක පාත්‍රයක් වඩපත් වේ. අර පාත්‍ර 4ම එක පාත්‍රයක් වඩපත්. ඒකේ තමයි විලද මීපිඩු දාන පිළිගන්නේ. අන්නේ පාත්‍රේ ලංකාවට ලැබුණා. ඒ තමයි ධර්මාශෝක රජුගේ සුමන සාමණේරයන් වහන්සේ අතේ සර්වඥ ධාතුන් වහන්සේලා පුරවලා බුදුරජාණන් වහන්සේ දානි වළඳපු මේ පාත්‍රා ධාතුන් වහන්සේ ලංකාවට එවුවා කියලා අපේ ඉතිහාසයේ තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ ලංකාවේ. එදා අතීත රජවරුන්ට ඒ පාත්‍රයෙන් තමයි පිරිත් පැන් ඉස්සේ විශාලා මහණුවර.
එදා මෙන්න මේ උපදෙස් මහරහතන් වහන්සේලා දුන්නා. බුදුරජාණන් වහන්සේගේ පිළිමයක් රණින් කරවලා ධාතුන් වහන්සේලා පිළිමේ තැන්පත් කරලා පාත්‍ර ධාතුන් වහන්සේ පිළිමේ ශ්‍රී හස්තේ මත තියලා පිරිත් පැන් පුරවලා පිරිත් කිය රතන සූත්‍රයේ නගරේ පිරිත් පැන්. හැබැයි රජතුමනි රජුරුව අටවැසියෝ සිල්වත් මේක කළ යුතුයි. රජුරුව අටසිල් සමාදන් වුණා. රටවැසියන්ව සීලයක පිහිටෙව්වා. සීලයක පිහිටවලා මහරහතන් වහන්සේලා ලවා මේ විදිහටම ප්‍රතිමාවක් හදලා ධාතු තැන්පත් කරලා රතන සූත්‍රයෙන් පිරිත් කරලා නගරයට පිරිත් පැන් ඉස්සා. පසුවදා වෙනකොට මහා වර්ෂාවක් ඇදහැරිලා තිබ්බ නියගෙත් නැති වෙලා ඉක්මනින්ම දින කීපයක් යනකොට වසංගතය දුරු වුණා කියලා. එතකොට ඒ අපේ ඉතිහාසෙ වෙච්ච දෙයක්. ඒක රාජ ආඥාවක් හැටියට රජුරෝ ඒ කාලේ ආඥාවක් පැනවලා තියෙනවා අනාගත මම මෙහෙම කරා අනාගතේ මේ රටේ නියගයක් ඇති වුණොත් අනාගත රජදරුවෝද මෙසේ කරත්වා කියලා. හැබැයි දැන් ඉන්නේ උ සීලයක පිළිටවන්න පුළුවන්. ඒ නිසා කොච්චර අපි පිරිත් කියන්නේ මේ මොන රතන සූත්‍රය කියන්නේ හැදුවා. පිරිත් පින්කමක් ලෑස්ති කරා ඒක අස්සෙත් හොරකම වංචා. ඒ නිසා අපි බොහෝ වෙලාවට මේ පිරිතේ ප්‍රශ්නයක් නෙමෙයි. ධර්මයේ ප්‍රශ්නයක් නෙමෙයි. දෙවියන් හැරිලවත් බලන්නේ නැති දුරාචාරී පිරිච්ච සමාජයක් නෙමෙයි. දෙවියන් පිට වෙන්නේ හැරිලා බලන්නේ. ඒ නිසා වේගෙන් විනාශේ විපත කරා යන්නේ අන්නේ හේතුව නිසා. ඒ නිසා පින්වතුනි ඒ විපත් ලෝකේ කාල විපත් ස්වභාවික විපත් වසංගත මේවා ලෝකේ පුරා යනවා. අපේ ඉතිහාසය දිහා ගත්තහම අපේ ලංකාවේ නිකන් හිතන්න අපි දන්න ඉතිහාසෙ මම චුට්ටක් කියලා දෙන්න. රහතන් වහන්සේලා වැඩ හිටිය කාලේ මේ අද වගේ කාල නෙමෙයි. බැමිණි තියාසාය ගැන අහලා ඇති. දානි නැතුව සිතුල් පවුයි 12000ක් මහරහතන් වහන්සේලා පිරිනිවන් පානවා. තිස්ස මහරාමේ 12000ක් මහරහතන් වහන්සේලා දානි නැතුව පිරිනිවන් පෑවා. කොච්චර සිල්වත් ගුණවත් අය පවා ඒ නිසා ඒ ව්‍යසන ස්වභාවික විපත් වසංගත එනකොට මෙයා සිල්වතාද මෙයා දුස්සීලයද මෙයා සෝවාන්ද මෙයා රහත්ද හැමෝටම ඒ විපතට ලක් වෙලා ඒකට කොටු වුණා නම් අහු වුණා නම් ඒ දුක විඳින්න සිද්ධ වෙනවා. හැබැයි ධර්මය අවබෝධ කරගත්ත අය ගැලවෙනවා. ඔය වගේම විපතක් ගැන තියෙනවා මහා පරිනිබ්බාන සූත්‍රය. මහා පරිනිබ්බාන සූත්‍රය කියවගෙන යනකොට තියෙනවා නාදිකා කියලා ගමේ ඇතිවෙච්ච විපතක්. ඔය වගේම ඇතිවෙච්ච විශාල ස්වභාවික විපතක්. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වඩින්නේ විශාලා මහනුවර ඉඳන් බණ්ඩගාමේ, හත්තිගාමේ, බෝගනගරේ පහු කරගෙන පාවානුවරින් ඊළඟට බුදුරජාණන් වහන්සේ එතනින් යනවා ওই නාදිකා කියන ගමට. ඔය ගම හරහා යනකොට මුළු ගමේම ගෙවල් මිනිස්සු නැහැ. විශාල ව්‍යසනයක් වෙලා ගමේම මේ පළාතෙම හිටිය ලක්ෂ ගාණක් මිනිස්සු මැරිලා. ත්‍යානන්ද හාමුදුරුවෝ මතක් වෙනවානේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි බොහෝ කාලයකට පෙර බුදුරජාණන් වහන්සේ බුදු වෙලා මුල් කාලේ මේ නගරේ ටික කාලයක් වැඩ ඉඳලා තියෙනවා. ඒ කාලේ බුදුහාමුදුරන්ගෙන් බණ අහලා ධර්මය අවබෝධ කරගත්ත ශ්‍රාවකයෝ ඒ නගරේ ජීවත් වුණා. ආනන්ද හාමුදුරුවෝ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ විපතෙන් මේ නගරේ දහස් ගාණක් මිනිස්සු මැරිලා. මේ ගමේ හිටිය නන්දා කියලා භික්ෂුණියක් උත්තරා කියලා භික්ෂුණියක් ඒ අයත් මැරිලා. කොහෙද ඉපදුනේ? මේ ගමේ හිටිය මේ වගේ ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලාත් අපවත් වෙලා. කොහෙද ඉපදුනේ? අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අර උපාසිකා ඒ කාලේ බණහල දන් පැන් දී මේ විපතෙන් මැරිලා කොහෙද ඉපදුනේ? ආනන්ද හාමුදුරුවෝ මතක් වෙන අය ගැන අහනවා. බුදුරජාණන් වහන්සේ වදාළා ආනන්ද ඔය විපතෙන් මිය ගිය අය අතර ඔබ ඔය නම් සඳහන් කරපු ඒ භික්ෂුණීන් වහන්සේලා පිරිනිවන් පෑවා කියලා. ඔය සමහර ස්වාමීන් වහන්සේලා පිරිනිවන් පෑවා. සමහර අය අනාගාමී වෙලා සුද්ධාවාස බඹලෝ ඉපදුණා. ඉතින් දැන් ආනන්ද හාමුදුරුවෝ ආයි මතක් කර යනකොට මේ හරිය අපිට පින්දපාතේ පූජා කරපුවා අසවල් උපාසකයන් අහනවා.
එතකොට බුදුහාමුදුරුවෝ කියනවා ආනන්ද ඔය මැරෙන හැමෝම අරයා කොහෙද මෙයා කොහෙද කිය බුදුරජාණන් වහන්සේ වෙහෙසවන්න එපා කියලා. ආනන්ද පොදුවේ බුදුහාමුදුරුවෝ මුළු ගමේම මැරිච්ච අය පොදුවේ බුදු ඇසින් බලලා කියනවා මේ මැරිච්ච අය අතර 500කට වැඩි කීවා සෝවාන් වෙච්ච අය. ඒ සියලු දෙනා දෙව්ලොව ඉපදිලා කියලා. මේ විපතෙන් මැරිච්ච අය අතර 90කට ආසන්නයි කියව සකදාගාමි වෙච්ච අය. ඒ අයත් දැන් දෙව්ලොව කියලා. ආනන්ද මේ ගමේ හිටියා කියනවා 50කට ආසන්න අනාගාමි වෙච්ච අය. ඒ අය සුද්ධාවාස බඹලොව ඉපදිලා ඒ අය එහි පිරිනවන් පානවා. ආනන්ද ඔය විතරක් නෙමෙයි මේ ගමේ ජීවත් වෙච්ච මිනිස්සු අතරේ ওই විපතෙන් මැරිච්ච අය අතරේ බුදුරජාණන් වහන්සේ ගැන සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් ඇති කරගත්ත කෙනෙක් හිටියා නම් මරණ මංචකේ බුදු ගුණ සිහි වෙච්ච සබ්බේතේ සග්ග පරාමේ සියලු දෙනා සුගතියි. එච්චරයි. අනිත් අය ගැන කතාවක් නෑ. දැන් හිතන්න මේ විපතෙන් මැරෙන අය ගැන බුදුහාමුදුරේ කාලේ විපත් ආවා. වසංගත ආවා, ස්වභාවික විපත් ආවා, දහස් ගණන් මිනිස්සු මැරුණා. හැබැයි ඊ අතර සමහරු පිරිනිවන් පෑවා. සමහරු සුද්ධාවාස බඹලොව ඉපදුණා. සමහරු දිව්‍ය ලෝකෙ ගියා. අද විපතක් ආවා. ධර්මයක් නැතුව, ගුණ ධර්මයක් නැතුව, සීලයක් නැතුව බුදුහාමුදුරන්ටත් බැන ධර්මයටත් බැන කොහොම ජීවත් වෙන මිනිස්සු අතරේ මැරෙන අයගේ බොහෝ පිරිසක් අපායකට වැටෙනවා මිසක් ඒ නිසා විපත හැමදාම එනවා. හැබැයි ධර්මයේ හැසිරෙන කෙනා ධර්මයෙන් රැකෙනවා කියන්නේ විපත් නැති ලෝකයක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ ලෙඩ. උන්වහන්සේත් වයසට. අපි කවුරුත් ලෙඩ. හැබැයි අපි ධර්මයේ දියුණු කරගත්තොත් අපි ධර්මයෙන් අපිව ආරක්ෂා වෙලා අපි ධර්මයෙන් කරා යනවා. ඒ නිසා මෙන්න මේක තේරුම් අරගෙන අපිට ලෝකෙ වෙනස් කරන්න බෑ. අපි කොච්චර මේ බණමන් කොච්චර කියලාද? අපි විතරක් නෙමෙයි ලංකාවේ කොච්චර ස්වාමීන් වහන්සේලා බණ කියනවා. පැය 24ම බණ යන නාලිකා කොච්චර තියෙනවද? ඒ කොච්චර ඇහුවත් දැන් කාලේ අද මේ සමාජ එකක් තමයි මිනිස්සුගේ පැත්තෙන් ගත්තා. මිනිස් ආයුෂ අවුරුදු 100න් 15කට බහිනවා කියන්නේ අමාරුයි. කෙලෙස් වැඩි කාලයක්. අකුසල් බලවත් කාලයක්. හිත පාලනය කරගන්නවා කියන එක ලේසි දෙයක් නෙමෙයි මේ කාලේ. මිනිස්සුන්ගේ මනස ඇවිස්සෙන දේවල්, විකෘති දේවල් පාලනය කරගන්න බැරි විදිහට ආධර්ම රාගය, විෂම ලෝභය, මිත්‍යා ධර්මයේ මිනිස්යාගේ මනසේ මතුවෙනවා. ඒ නිසා මෙහෙම කාලේ අඩුම ගානේ බුදු ගුණ ටිකක් අහලා හිත පහදවා පුළුවන් විදිහට කොහොම හරි අඬා හරි සීල් ගන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. අපිට සම්පූර්ණ ජීවිතයේ ආසයි ගුණ ධර්ම පුරන්න. හැබැයි කෙලෙස් නිසා අමාරුයි. බුදුහාමුදුරුවෝ පෙන්වනවා නමුත් මහණෙනි විකල්පයක් නැහැ. අඬා හරි සීල් රකින්න ප්‍රතිඵල ලැබෙනවා. ඉතින් එහෙමනම් අපි ඔබ හැම දිනාටම ආශිර්වාද කරනවා. මේ ලැබිච්ච මනුස්ස ජීවිතය දවසින් දවස මොහොතින් මොහොත ෂණයෙන් ෂණය මරණය කරා ළඟ වෙනවා. අපි දන්නේ නැහැ කාට කවදා කොතන කොයි විදිහට කාට ඉස්සර වෙන්නේ. ඒ නිසා අප්‍රමාදී වෙන්න ඔබ හැම දිනාටම අප්‍රමාදීව සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා.